අයිවන් දරුවනේ අපි අද දවසේ ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ රට තුල පවතින මේ කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක ඔයගොල්ලන්ට අපිට සහ සම්බන්ධ වෙලා වැඩ ටික කරන් යන්න බෑ ගැටලුවක් මතුවලා තියෙනවා පාඩම් අවසන් කිරීම කරගන්න. ඒ හින්දා අද දවසේ සිට අපි YouTube මගින් ඔයගොල්ලන්ට පෙළපොතේ දෙවන වාරයේ පාඩම් ටික ආරම්භ කිරීමක් කරනවා. අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කිරීමක් කරන්නේ ඔයගොල්ලන්ගේ පෙළපොතේ තියෙන දෙවන වාරයේ පළවෙනි පාඩම ප්‍රතිශත පාඩම සම්බන්ධව තමයි සාකච්ඡාව අපි කරන්නේ. එතකොට මෙන්න මේ පාඩම අතිශය වැදගත් පාඩමක් සාමාන්‍ය පෙළ දුවදරුවන්ට. මොකද අනිවාර්ය ගාණක් ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලන්ට මේ පාඩමෙන් සකස් වෙනවා. ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ පාඩමේ ප්‍රතිශත පාඩම 11 ශ්‍රේණියේදී මේ කොටස අපි සාකච්ඡාවට ගත්තට හැබැයි දරුවනේ මේක 6 ශ්‍රේණියේ සිටම ඉදිරියට එන පාඩමක්. ඔයගොල්ලන්ට මතක ඇති 6 7 8 9 10 පන්තිවලදී අපි කතා කරනවා ලාභ වට්ටම් වරිපණම් කොමිස් වැට් බදු සුළු පොලිය ඒ වගේ කරුණු කාරණා සාකච්ඡාවට අරගෙන ආවිලා දැන් 11 ශ්‍රේණියේදී මේ වෙනකොට ඔයගොල්ලෝ මේ පාඩමේ අවසාන කොටස වල තමයි දැන් රැඳී ඉන්නේ. ඒතර මේ කොටසේදී ඔයගොල්ලන්ට සාකච්ඡාවට ගන්නේ ප්‍රතිශත පාඩමේ ප්‍රධාන කොටස් ටිකක් අපි සාකච්ඡාවට ගන්නවා. කුලී කිනීම එහෙම නැත්නම් හීනවන ශේෂයට පොලිය ගණනය කිරීමේ ආකාරය, ඒකම වැල් පොලී ක්‍රමය සහ කොටස් වලලපල කියන කොටස් ටික අපි මේ පාඩමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒතර පුතේ පොලිය ගණනය කරන ආකාර ගණනාවක් තමයි මේ හීනවන ශේෂ ක්‍රමයේදී අපි කතා බහට ලක් කරගන්නේ. ඒතර ඕගොල්ලන්ගේ පොලිය ගණනය කිරීම ආකාර සුළු පොලී ක්‍රමය මීට කලින් අපි සාකච්ඡාවට අරන් තියෙනවා. ඒකම මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා හීනවන ශේෂ ක්‍රමය සහ වැල් පොලී කියන ක්‍රමය. අද දවසේදී අපි හීනවන ශේෂ ක්‍රමය කියන කොටස සාකච්ඡා කිරීම ආරම්භ කිරීමක් කරනවා. ඒතර හීනවන ශේෂ ක්‍රමය කියන්නේ ඔයගොල්ලෝ බොහෝ වෙලාවට දන්නා දෙයක් මේක. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ යම් බාන්න අපිට එකවර මුදල් ගෙවලා ඉවර වෙලා භාවිතයට ගන්න මිලදී ගන්න හැකියාවක් නැති වෙලාවට අපි කරන්නේ මොකක්ද? යම් මුදලක් මූලිකව ගෙවලා ඉතිරි කොටස ගෙවීමේ ක්‍රමයකට අපි ලබා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒතර ඔය නොයිකුත් ආයතන වලින් ඔයගලන්ට ඒ විදිහට ලබා දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට පාවිච්චි කරන පරිගණකයක් ගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ කරන්නේ එකපාරම පරිගණක යන්ත්‍රයේ මුළු වටිනාකමම ගෙවන්නේ නැහැ. අපි යම් මුදලක් ගෙවලා ඒ භාණ්ඩය අපිට ගන්න පහසු ගෙවීමේ ක්‍රමයක් හදලා දීලා තියෙනවා. ඒතර මේකේ වාසි ටිකක් තියෙනවා. මොකද වාසි කියන්නේ අපි මේ භාණ්ඩේ වටිනාකම එකපාරම මුළු මුදලම ගෙවන්නේ නැතුව අපිට හැකියාවක් තියෙන පොඩි ගාණක් ගෙවලා මේ භාණ්ඩේ භාවිතයට ගන්න. හැබැයි මෙන්න මේ ක්‍රමයේදී තියෙන පොඩි අවාසියකුත් තියෙනවා. පොලි සම්බන්ධව කතා කරාම ටිකක් වැඩි පොලියක් ගෙවීමක් කරන්නත් මේ ක්‍රමයේදී සිද්ධ වෙනවා. ඒතර හීනවන ශේෂය කියන්නේ මෙන්න මේකයි. හීනවන ශේෂය කියන්නේ යම් මුදලක් මූලිකව ගෙවලා ඒ භාණ්ඩය අපිට ගන්න පුළුවන්. ඒ භාණ්ඩයට ඊට පස්සේ අපි ගෙවීම් කරන ක්‍රමවේදයක් හදනවා හීනවන ශේෂයට කියලා. ඒ හීනවන ශේෂ කියන මම පොඩි දල පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මෙහෙම. අපි හිතමු රුපියල් ලක්ෂයක් වටිනාකමින් පරිගණක යන්ත්‍රයක් රුපියල් 10000ක් ගෙවලා ඉවර වෙලා අපි ඉතිරි ටික මාසිකව ගෙවන්න ගන්නවා. ඒතර අපි ගෙවන්න තියෙන රුපියල් 90000යිනේ. අපි මාස 9කින් මේක ගෙවන්න බලාපොරොත්තු වෙනවා රුපියල් 10000 ගාණ කියන්නේ. ඒතර පළවෙනි මාසේ 10000ක් ගෙවුවම අපිට තව ගෙවන්න ඉතිරි වෙන්නේ රුපියල් 90000යිනේ. ඒතර හීනවන ශේෂයට පොලිය ගණනය කරනකොට මුලින්ම අර මූලික ගෙවීම කරාට පස්සේ ඉතිරි වෙන කොටසට පොලිය ගණනය කරනවා. රුපියල් 90000යි ඉතිරි වෙන්නේ. 90000ට පොලිය ගණනය කරනවා අපි ගෙවන්න බලාපොරොත්තු වෙන මාස ගාණ. හැබැයි පළවෙනි මාසයේ තුන ණය මුදලෙන් අපි 10000ක් ගෙවුවා නම් ඉතිරි වෙන කොටස ඊට පස්සේ පළවෙනි මාසේ ගියාට පස්සේ 10000ක් ණයින් ගෙවුවම 80000යි තියෙන්නේ. මේ 80000ට ඊටු පොලිය ගණනය කරන්නේ ඉතිරි මාස ටිකට. ඔය ආකාරයට අපි අර මාස 9කින් 10කින් ගෙවන්න බලාපොරොත්තු වුණාට හැබැයි මාස 9කට 10කට නෙමෙයි මේකේ පොලිය හදන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයකට පොලිය හදනවා. ඊට පස්සේ පොලිය සියල්ල එකතු කරලා ඉවරලා තමයි අපිට සමාන මාසික වාරික විදිහට බෙදලා මේක අපිට කියනවා මෙන්න මේ ගානට ගෙවාගෙන යන්න කියලා. ඔන්න ඔය ක්‍රමය අපි කියනවා හීනවන ශේෂ ක්‍රමය කියලා. දැන් බලමු අපි හීනවන ශේෂ ක්‍රමයේදී ඔයගොල්ලන්ට විභාගයේදී ගැටලු හැදෙන ආකාර දෙකයි ප්‍රධාන. ඒතර ප්‍රධාන ආකාර දෙක ඔයගොල්ලන්ට එක ගැටලුවක් යදෙනවා වාරික එක අගය සෙවීම. ඒක දත්තයන් ටික දීලා වාරික එක අගය සෙවීමක් කරන්න කියලා කියනවා. දෙවෙනි ආකාරය තමයි ඔයගොල්ලන්ට වාර්ෂික පොලි අනුපාතිකයේ ගණනය කරන්න ඉන අවස්ථාව. ඒතර අපි අද දවසේදී ඔයගොල්ලන්ට එක්ක කතා බහට ලක් කරගන්නේ සාකච්ඡා කිරීම කරන්නේ මෙන්න මේ ආකාර දෙක.
එහෙනම් අපි පළවෙනි ආකාරයේ සාකච්ඡාවට ගමු. ප්‍රතිශත පාඩමේ ප්‍රධාන කොටස විභාගයේ අනිවාර්ය ගාන යෙදෙන කොටස. අපි අද දවසේ සාකච්ඡාවට ගන්නවා මුල් කොටස වාර්ගයක අගය සෙවීම. මෙන්න මේකදී ළමයි ඔයගොල්ලෝ මතක තියාගත යුතු ප්‍රධාන අනුපිළිවෙලක් තියෙනවා. මේ ගාන අපි ගණන් සාමාන්‍යයෙන් කටපාඩම් කරන්න කියන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මේ පාඩමේදී ඔයගොල්ලෝ මෙන්න මේ අනුපිළිවෙල මතක තියාගන්න එක අතිශය වැදගත්. මේ ගාන විභාගයේදී මේ ගැටලුව निराකරණය කිරීම කරගන්න. බලන්න මෙන්න මේ පාඩමේදී ඔයගොල්ලන්ට හීනවන ශේෂ ක්‍රමයේ ගානේදී මෙන්න මේ විදිහට එනවා. මුලින්ම දැනගන්න ඕනි ගානේ මූලික ගෙවීමක් කීයක් කරනවද කියන එක. අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට මූලික ගෙවීමක් අපෙන් ඉල්ලනවා. අන්න ඒ ගාන. දෙවෙනිට ඔයගොල්ලෝ දැනගන්න ඕනි මූලික ගෙවීම කරාට පස්සේ කොච්චර මුදලක් අපිට තව ගෙවන්න ඉතිරි වෙලා තියෙනවද කියන එක. ඊට පස්සේ අපි දන්නවා මේ ඉතිරි මුදල මාසයකට කොච්චර ප්‍රමාණයක් ගෙවනවද කියන එක. ඊළඟට අපි දැනගන්න ඕනි මේ මුදල ගෙවන්න මාසයකට කොච්චර පොලියක් මේගොල්ලෝ හදනවද කියන එක. ඊට පස්සේ දැනගන්න ඕනි මාසයක කීයක් තියෙනවද කියන එක. ඊට පස්සේ අපි දැනගන්න ඕනි මුළු පොලිය කොච්චරක් මේගොල්ලෝ හදලා තියෙනවද කියන එක. ඊළඟට අපි දැනගන්න ඕනි වාර්ෂික වටිනාකම ගන්න. මෙන්න මේ පිළිවෙල ඔයගොල්ලෝ මතක තියාගත්තොත් අනිවාර්යෙන් විභාගයේදී ඔයගොල්ලන්ට ගාන නිවැරදිව හදා ගන්න පුළුවන්. දැන් පුතේ ඔයගොල්ලන්ට මම ඊළඟ කියන්නේ මේ එකින් එකට මෙන්න මේ කොටස් ටික ගන්න ආකාරයන් ටික. මූලික ගෙවීම. මෙන්න බලන්න මූලික ගෙවීම ඔයගොල්ලෝ ගන්න ඕන විදිය. මූලික ගෙවීම යම් වෙලාවකදී ගාන කියනවා. අපි ඉතින් රුපියල් 50000ක වටිනාකමින් යුත් භාණ්ඩයක් රුපියල් 5000ක් මූලිකව ගෙවනවා. ඒක 5000 මූලික ගෙවුවා කෙලින්ම කියනවනේ. එහෙම නැත්තම් පොඩි ඉංගියක් දෙනවා මෙන්න මෙහෙම. රුපියල් 50000ක වටිනාකමකින් යුත් භාණ්ඩයක් මූලිකව එහි වටිනාකමෙන් 5න් එකක් ගෙවනවා. ඒතර ඉංගියක් දීලා තියෙනවා. එහෙමනම් මූලික ගෙවීම එක්ක දත්තයක් විදියට තියෙයි. එහෙම නැත්තම් ඉංගියක් විදියට දෙයි. දෙවෙනි එක. ගෙවීමට ඉතිරි වෙන මුදල. මූලික ගෙවීමක් දැනගත්තට පස්සේ වටිනාකමින් අඩු කරනවා මූලික ගෙවීම. රුපියල් 50000ක් වන භාණ්ඩයක් රුපියල් 5000ක් මූලික ගෙවීමක් කරනවා නම් ගෙවීමට ඉතිරි වෙන ගාණ අපි ගන්නේ මොකද්ද? 50000න් අඩු කරනවා රුපියල් 5000. වටිනාකමින් මූලික ගෙවීම අඩු කරනවා. එහෙමනම් ගෙවීමට ඉතිරි වෙන මුදල ඔය ක්‍රමෙන් ගන්න පුළුවන්. බලන්න ඊළඟ මාසක ණය කොටස. මාසක ණය කොටසක් ගන්නේ අපිට දැන් මේ මූලික ගෙවීම ගත්තා ගෙවීමට ඉතිරි වෙන මුදල එතනින් සම්බන්ධ වෙනවා මූලික ගෙවීමකට. ගෙවීමට ඉතිරි වෙන මුදල හොයාගත්තට පස්සේ එයා සම්බන්ධ වෙනවා මෙන්න මාසක ණය කොටස. ගෙවීමට ඉතිරි වූ මුදල බෙදීම වාරික ගණන තමයි මාසක ණය කොටස. අපි භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ මූලික ගෙවීමක් කරනවා. මූලික ගෙවීම කරාට පස්සේ අපිට යම් ප්‍රමාණයක් තියෙනවා තව ගෙවන්න ඉතිරි වෙලා. මෙන්න මේ ඉතිරි වුණ ගාන අපි බෙදා ගන්නවා කීයෙන්ද අපි ගෙවන්න බලාපොරොත්තු වෙන වාරික ගාන. ඒතර මාසයකට මේ ණය කොටසෙන් කීයක් යනවද කියලා වෙලා ඉන්නවා. ඔන්න මාසක ණය. ඊළඟ මාස ඒකකයට පොලි. මාස ඒකකයේ පොලියක් ගණනය කිරීමක් කරන්නේ මාසක ණය කොටස අපේ ගාව තියෙනවා. ඒ එකම ඔයගොල්ලන්ට ගැටලුවේ වාර්ෂික පොලි අනුපාතිකය දෙනවා. අපි මාසයකට පොලිය ගණනය කරනවා මාසක ණය කොටස ගුණ කිරීම වාර්ෂික පොලිය අනුපාතිකය ගුණ කිරීම 12න් 1. මාසයකට පොලිය ගණනය කිරීම කරනවා. මාස එකක ගණන ගණනය කරන්න මේ සූත්‍රය ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි. මාසයක ගණන සමානයි n බෙදීම 2යි n ධන 1. පුතා මෙන්න මෙතන n කියලා කියන්නේ මේ ගෙවීමට බලාපොරොත්තු වන වාරික ගණන. මේ ගත්ත භාණ්ඩය ගෙවලා නිම කරන්න බලාපොරොත්තු වන වාරික ගණන තමයි අපි n කියලා හඳුන්වන්නේ. බලන්න මුළු පොලිය ගණනය කරන්න අපි මාසයකට පොලිය ගණනය කරනවා මාසයක ගණන. මෙන්න මේ ටික පිළිවෙලින් පිළිවෙල සම්බන්ධ වෙලා තියෙන විදිහ පොඩ්ඩක් බලන්න. මූලික ගෙවීම එක ගැටලුවෙම තියෙන එක. මූලික ගෙවීම සම්බන්ධ වෙනවා ගෙවීමට ඉතිරි වෙන මුදල මේ වටිනාකම අඩු කිරීම මූලික ගෙවීම. මෙයා මෙතෙන් සම්බන්ධයි. ඊළඟට බලන්න මෙයා මෙතෙන් සම්බන්ධයි. ගෙවීමට ඉතිරි වෙන මුදල දැනගත්තොත් තමයි මාසක ණය කොටස ගන්න පුළුවන් මේ. ඒතර ගෙවීමට ඉතිරි මුදල මෙයාට සම්බන්ධයි. ඒතර ගෙවීමට ඉතිරි වෙන මුදල මෙතෙන් ආවට පස්සේ මේ මාසක ණය කොටස මෙයාට සම්බන්ධයි. මාසක ණය කොටස දැනගත්තම තමයි අපිට පුළුවන් වෙන්නේ මාසයකට පොලිය ගන්න. මාසයකට පොලිය ගත්තට පස්සේ මාස ඒකකයේ පොලිය සහ මාසික ගණන සම්බන්ධ වෙනවා මෙන්න මුළු පොලිය ගණනය කිරීමට. මුළු පොලිය ගණනය කරගත්තාට පස්සේ අපිට පුළුවන් වාරිකයක වටිනාකම් ගණනය කිරීමක් කරන්න. බලන්න වාරිකයක වටිනාකම අපි ගන්නේ මුළු පොලිය ගෙවීමට ඉතුරු මුදල බෙදීම වාරික ගන්න. එතකොට පුතා මේ ගැටලුව විසඳනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි මේ ගානේ එකින් එක කොටස් සම්බන්ධ වෙනවා.
මෙයා දන්නේ නැතුව මෙයාට එන්න බෑ. මෙයා දන්නේ නැතුව මෙයාට එන්න බෑ. මෙයා නැතුව මෙයාට බෑ. එහෙනම් ඔයගොල්ලෝ මේ ගැටලුවක අනිවාර්යෙන් මේ අනුපිළිවෙල මතක තියාගන්න ඕනේ. ඒතර මෙන්න මේ අනුපිළිවෙල මතක තියාගන්න මම ඔයාලට පෙන්නලා තියෙනවා මෙන්න මේ ඉස්සරහා තියෙන අකුරු. මෙන්න මේ අකුරු ටිකෙන් කියවෙන එක චූටි මතකයේ රඳවා ගැනීමක් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් මේ මුගේ මාමා මුවා. මුගේ මාමා මාමුවා. මේ ක්‍රමයට මේක මතක තියාගන්න. එහෙමනම් මෙන්න නැවත මතක තියාගන්න මූලික ගෙවීම සම්බන්ධ වෙනවා. ගෙවීමට ඉතරන මුදල ගණනය කිරීමට, ගෙවීමට ඉතරන මුදල සම්බන්ධ වෙනවා. මාසක ණය කොටස ගණනය කිරීමේදී මාසක ණය කොටස සම්බන්ධ වෙනවා. මාසයකකට පොලිය ගණනය කිරීමේදී මාසයකකට පොලිය සහ මාසයක කරන සම්බන්ධ වෙනවා. මූලික මුළු පොලිය ගණනය කිරීම. මුළු පොලිය ගණනය කරාට පස්සේ අපි මෙන්න කඩේ මුදලාලි වාරිකයේ වටිනාකම ගණනය කරන විදිය එකතු වෙන්න ඕනි මුළු පොලියයි මෙයා ගෙවන්න ඉතිරි වුණු මුදලයි දෙක එකතු කරලා වාරික ගානකින් බෙදනවා. වාරික ගානකින් බෙදලා කියනවා මෙන්න මේ ගානේ ගෙවාගෙන යන්න කියලා. ඔන්න ඔය ක්‍රමය තමයි අපි හීනවන ශේෂ ක්‍රමයේදී වාරිකයේ කාගේ සෙවීමේ ක්‍රමය කියලා වෙලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ ටික මතක නැතුව මේ ගැටලුව විසඳීම් කරන්න බෑ. එහෙනම් තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ පාඩම ඔයගොල්ලෝ බලන වෙලාවට ඔයගොල්ලෝ නෝට් එකක් හදා ගන්න ඕනි. මෙන්න මේක ඔයගොල්ලන්ගේ කටපාඩමේ තියෙන්න ඕනේ. දැන් බලමු අපි ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන ප්‍රසන්න පාඩමේ තියෙනවා අංක 3 ගාන 9ක අභ්‍යාසයේ අංක 3 ගාන. ඒ ගාන කියනවා මෙන්න මෙහෙම. රුපියල් 35000ක වටිනාකමකින් යුත් කෑම මේසයක් රුපියල් 5000ක් මූලිකව ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 15කින් 118ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ගෙවීමට ලබාගත හැකියි. වාරිකයක වටිනාකම ගණනය කරන්න කියලා කියනවා. කොහොමද ගාන කියන්නේ? රුපියල් 35000ක වටිනාකමකින් යුත් කෑම මේසයක් රුපියල් 5000ක් මූලිකව ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 15කදී 118ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ගෙවීමට ලබාගත හැකියි. අපෙන් අහනවා වාරිකයක වටිනාකම කීයක් වෙයිද කියලා. දැන් බලන්න දුවේ පුතේ එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙන දත්තයන් ටික මෙන්න මේ ක්‍රම වලට ගියා. මෙන්න අපි ඒ ගාන ඉදිරියට යනවා. මූලික ගෙවීම ගානේ අපි කියනවා. රුපියල් 35000ක වටිනාකමකින් කෑම මේසේ වෙනුවෙන් මූලිකව ගෙවන්න ඕනේ රුපියල් 5000යි. මෙන්න මූලික ගෙවීම ගානේ දත්තයක් විදිහට තිබුණා රුපියල් 5000. මූලික ගෙවීම රුපියල් 5000යි. එමනම් ගෙවීමට ඉතිරි වෙන මුදල. අපිට ගානේ කියනවා මේ කෑම මේසේ වටිනාකම රුපියල් 35000යි. හැබැයි මූලිකව රුපියල් 5000ක් ගෙවලා ඉතිරිය ගෙවන්න ගන්න පුළුවන්. එහෙමනම් අපි රුපියල් 5000 ගෙවුවට පස්සේ දුවේ පුතේ අපිට ගෙවීමට ඉතිරි වෙනවා 35000න් 5000ක් අඩු වුණාම රුපියල් 30000ක් ගෙවීමට ඉතිරි වෙනවා. දැන් බලන්න එහෙමනම් මාසෙකට මෙන්න මේ රුපියල් 30000න් අපි ගෙවන්න ඕනි ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. එක මාසයකට ගෙවන ප්‍රමාණය රුපියල් 35000යි කෑම මේසේ වටිනාකම මූලික රුපියල් 5000ක් ගෙවුවා. ගෙවන්න එහෙමනම් ඉතිරි වුණා රුපියල් 30000ක්. මෙන්න මේ රුපියල් 30000න් එක වාරිකයකදී ගෙවන ගාන මාසෙකදී ගෙවන ගාන 30000 බෙදන්න ඕනි 15. මොකද වාරික 15කින් මේක ගෙවා නිම කරන්න කියලා අපිට කිව්වා. එමුනම් එක වාරිකයකදී යනවා ණය කොටසෙන් ණය මුදලෙන් ගෙවන්න ඉතිරි වුණ ගානෙන් රුපියල් 2000. මාසයකට පොලිය. අපි තුමා මාසයකට පොලිය ගන්නේ මාසක ණය කොටස ගුණ කිරීම වාර්ෂික පොලිය අනුපාතිකය ගුණ කිරීම 12. මෙන්න මෙතනදී මේ 12න් එක සම්බන්ධ වෙන්නේ ඇයිද කියලා දැන් ගැටලුවක් ඇති. පුතේ මෙතන මේ තියෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. හැබැයි අපි මෙතන ගණනය කරන මාස එකකට පොලිය. මාස එකකට පොලිය කියලා කියන්නේ මාසක ණය මුදලට මාසික පොලිය. මාසක ණය කොටසට මාසික පොලිය. මේ මාසක ණය කොටස. මෙතන හැබැයි මේ දෙන්න විතරක් ගණනය කරොත් මේ එන්නේ මාසක ණය කොටසට වාර්ෂික පොලිය. අපිට ඕනේ මාසක ණය කොටසට මාසික පොලියක්. ඒක තමයි මාස එකකට පොලිය කියලා කියන්නේ. එහෙනම් මාසික පොලිය බවට පත් කරගන්න තමයි වාර්ෂික පොලිය අනුපාතිකයක් මේ දීලා තිබුණේ. වසරක පොලිය මාසයකට ගණනය කරගන්න අවුරුද්දට මාස 12යි. එහෙනම් අපි 12න් බෙදනවා කියන එක තමයි මේ 12න් එකෙන් ගුණ කරනවා කියලා ගන්න. එහෙනම් මාස එකකට පොලිය මාසක ණය කොටස රුපියල් 2000යි. වාර්ෂික පොලිය අනුපාතිකයේ 118යි. ගුණ කිරීම 12න් එක සූනා වෙනවා රුපියල් 30යි. මාස එකකට පොලිය රුපියල් 30යි. බලන්න එමුනම් මාස එකක ගණන අපි කිව්වේ මාස එකක ගණන ගන්නේ n බෙදීම 2යි n ධන 1. n කිව්වේ ළමයි අපි වාරික ගණන. අපිට මේ ගෙවන්න කියලා මේ මුදලාලි කිව්වේ වාරික 15කි. එමුනම්
n බෙදීම 2 15 බෙදීම 2 15 ධන 1 අපිට මෙතනදී බෙදීම සුළු කිරීමක් කරගත්තම ඔයගොල්ලෝ දන්නවා 15 1 16යි දෙවරක් 1යි දෙවරක් 8යි කියලා කපන්න පුළුවන් 15 වරක් 8 120යි මාස එකක 120යි මෙන්න බලන්න පුතා මම අර ඉස්සලා කිව්ව කොටස මෙන්න මෙතන සම්බන්ධ වෙලා තියෙනවා අපි මේක ගෙවන්න පොරොන්දු වෙන්නේ වාරික 15කින්නේ හැබැයි මාසික වාරික 15කින් මාස 15කින් ගෙවන්න පොරොන්දු වුණාට අපිට පොලිය ගණනය කරනවා මාස 120කට අන්න ඒක තමයි හීනොල් ශේෂ ක්‍රමයේ අර පෙන්නන වාරික ගන්නට වඩා පොලිය ගණනය කරනවා කියලා අපි කියන්නේ. අපි ගෙවන්න බලාපොරොත්තු වුණේ මාස 15කට. හැබැයි මාස 15කට නෙවෙයි පොලිය ගණනය කරලා තියෙන මාස 120කට. බලන්න මෙතන මේ එක මාසයකට රුපියල් 30යි. එක මාසයකට රුපියල් 30යි. හැබැයි මෙයා ගණනය කරනවා මාස කීයකටද 120කට පොලිය. එහෙමනම් ඇත්තටම මේ ගෙවලා නිම කරනකොට මුළු පොලිය අපි ගණනය කරගන්න මොකද කරන්නේ? එක මාසයකට 30යි මාස 120කට ගණනය කරලා තියෙනවා. එහෙනම් 30 ඒවා 120ක් අපි පොලිය විදියට ගෙවන්න ඕනේ. එහෙනම් 120 ගුණ කිරීම 30 රුපියල් 3600ක මුළු පොලියක් අපිට එනවා. එහෙනම් මෙන්න මෙතන අපි දැන් ගණනය කිරීම කරගෙන ගිහලා තියෙනවා. අපිට කිව්ව රුපියල් 35000යි වටිනාකම කෑම මේසේ මූලික රුපියල් 5000ක් ගෙවුවා. ඉතිරි වුණා ගෙවන්න රුපියල් 30000ක් මේ 30000 වාරික 15කින් ගෙවන්න පොරොන්දු වුණේ. වාරිකයකට ගියා රුපියල් 2000 ගානේ මාස එකකට පොලියක් ඇඳුණා රුපියල් 30ක් මාසයකට තිබ්බා 120ක් ගණනය කිරීම කරගෙන ආවම මුළු පොලිය බවට පත් වුණා රුපියල් 3600ක්. එහෙමනම් මෙන්න මේ රුපියල් 3600 සහ ගෙවන්න ඉතිරි වුණ ගාන දෙකේ එකතුව තමයි අපි ගෙවන්න ඕනි මුළු මුදල බවට පත් වෙන්නේ. එහෙමනම් රුපියල් 3600යි පොලිය වාරේ අපිට ගෙවන්න ඉතිරි වුණ ගාන රුපියල් 30000යි මේ දෙකේ එකතුව තමයි අපි ගෙවන්න ඕනි මුළු මුදල. අන්න ඒ මුළු මුදල තමයි ඔයගොල්ලන්ට අර මාසික වාරික ගානින් බෙදලා මාසෙකට මෙච්චරක් ගෙවන්න කියලා කියන්නේ. එහෙනම් මේ ගානේදී අපි පොරොන්දු වෙන්නේ මාසික වාරික 15කින් ගෙවන්න. රුපියල් 30000ක් ගෙවන්න ඉතිරි වුණා. රුපියල් 3600ක පොලියක් තිබුණා. ඒ දෙක එකතු කරලා 15කට බෙදනවා. එක වාරිකයක් ඒකට ඔයගොල්ලන්ට එනවා කීයද රුපියල් 2240ක්. මෙන්න මේ ගණනය කිරීමේ ක්‍රමය අපි කියනවා හීනවන ශේෂ ක්‍රමයට වාරිකයක අගය සෙවීම කියලා. එහෙනම් දුවේ පිට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ ගාන හදනකොට ගාන කොයි ක්‍රමයකට විභාගයේදී ලැබුණත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මේ පියවර ටික අනිවාර්යෙන් කරගෙන යන්න. මොකද මේ ගාන මේ පියවර ටික කරගෙන යන්න වෙන්නේ මේ පියවර නැතුව මේක හදන්න බෑ. මෙයා නැතුව මෙයා හදන්න බෑ. මෙයා නැතුව මෙයා හදන්න බෑ. මේ බලන්න සම්බන්ධ වෙන විදිය මේ 5000 නැතුව 30000 ගන්න බෑ. 30000 නැතුව 2000 එන්න බෑ. මේ 2000 නැතුව මෙතන පොලියට එන්න බෑ. පොලිය දැනගත්තත් මාසයක ගාන නැතුව මුළු පොලියට එන්න බෑ අපිට. එහෙමනම් මේ ගානේ පියවරෙන් පියවර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් තමයි ඔයගොල්ලන්ට අපි කියන්නේ මෙන්න මේ මුල් මම රත්පාටින් පෙන්නලා තියෙන කොටස මතක තියාගන්න අනිවාර්යෙන් මේ ගාන ඔයගොල්ලන්ට හදාගන්න එතකොට පුළුවන්. එහෙමනම් අද දවසේ අපි මේ සාකච්ඡාවට ගත්තේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක අගය සෙවීම කියන කොටස. එහෙමනම් වාරික අගය සෙවීමේ කොටසේ ළමයි මතක තියාගන්න ඕනි කොටස් ටික මූලික ගෙවීම, ගෙවීමට ඉතිරි වන මුදල, මාසකදී ගෙවන ණය කොටස, මාස එකකට පොලිය, මාස එකක ගණන, ගෙවන මුළු පොලිය, මුළු මුදල සහ වාරිකයේ වටිනාකම. මේ කොටස් ටික ඔයගොල්ලෝ හරියට මතක තියාගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් විභාගයේදී අනිවාර්ය ඒ ලකුණු 10 ගන්න. දෙක කොටසේ ඔයගොල්ලන් තමයි මේ ගාන හැදෙන්නේ. එතකොට දෙක කොටසේ මේ ගාන හීනවන ශේෂ ක්‍රමයේ හැදෙනකොට මේ එකක් තමයි වාරිකයක අගය සෙවීම කියලා කියන්නේ. හැබැයි තව කොටසක් මෙයාගේ තියෙනවා. ඒ තමයි පොලි අනුපාතිකයේ සෙවීම. අද දවසේ මේ අපි සාකච්ඡා කරගෙන ආවේ මේ වෙනකන් වාරිකයක අගය සෙවීම. දැන් මම හිතනවා දුවිත ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති වාරිකයක අගය සෙවීම කරනවා නම් මේ කොටස් ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. එහෙනම් අපි බලමු ඊළඟට ඔයගොල්ලන්ට මේ කොටසේදී දෙවෙනි ආකාරය. දෙවෙනි ආකාරය තමයි දුවිතේ හීනවන ශේෂ ක්‍රමයේ ගාන හැදෙන පොලි අනුපාතිකයේ සෙවීම. පොලි අනුපාතිකයේ සෙවීමේ දෙවෙනි ආකාරය බලන්න. පොලි අනුපාතිකයේ සෙවීමේ මේ විදිහටම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මතක තබා ගන්න පියවර ටික මූලික ගෙවීම, ගෙවීමට ඉතිරි වෙන මුදල, වාරික ලෙස ගෙවන මුළු මුදල, ගෙවන මුළු පොලිය, මාස එකක ගණන, මාස එකකයට පොලිය, මාසක ණය කොටස, වාර්ෂික පොලිය අනුපාතය. මෙන්න මේ පියවර ටික යාග මතක තියාගන්න. හැබැයි මේවා දැන් ඔයගොල්ලෝ දන්න දේවල්. මූලික ගෙවීම කියන එක දන්න. ගෙවීමට ඉතිරි වෙන මුදල ගන්න දන්නවා. වාරික ලෙස ගෙවන මුළු මුදල ගණනය කිරීම. බලන්න මෙන්න මේ කොටස් ටික දැන් බොහෝ දේවල් අපි දන්න දේවල් තියෙනවා. එහෙනම් ළමයිට පුළුවන් ලේසියෙන් මේක හදන්න. මෙන්න මේ කොටසේ මේ ටික ගණනය කරගන්න ඕනි දත්තයක්.
මූලික ගෙවීම මම කිව්වා ඉස්සලා වගේ. එක්කෝ ඉංගියක් තියෙනවා එහෙම නැත්නම් දත්තයක්. රුපියල් 50000ක වටිනාකමකින් රූපවාහිනී යන්ත්‍රයක් 5000ක් මූලික ගෙවුවොත් ඔන්න 5000 දත්තයක් විදිහට දීලා. එහෙම නැත්නම් 50000ක වටිනාකමකින් රූපවාහිනී යන්ත්‍රයේ පහෙන් එකක් මූලිකව ගෙවනවා කිව්වොත් ඉංගියක් දීලා පහෙන් එකක් මූලිකව ගෙවනවා. එහෙම නැත්නම් දත්තයක් හෝ ඉංගියක් විදිහට මූලික ගෙවීමේ. ගෙවීමට ඉතිරි වෙන මුදල අපි ඉස්සරහ ගණනය කිරීම කරා. වටිනාකම අඩු කිරීම මූලික ගෙවීම. වාරික ලෙස ගෙවන මුදල. දුවපිටේ මේ කොටසේදී ඔයගොල්ලන්ට කියනවා ගාන කියනකොට සමාන මාසික වාරික මෙච්චරක් මේ වාරික ගානකින් ගෙවන්න කියලා. අපි හිතමු රුපියල් 2500 ගානේ වාරික 10කින් ගෙවන්න කිව්වොත් අර 2500 වැඩි කරනවා 10යි. ඒතකොට වාරික ලෙස ගෙවන මුළු මුදල එනවා. වාරිකේ වටිනාකම ගුණ කිරීම වාරික ගණන ගෙව වාරික ලෙස ගෙවන මුළු මුදල බවට පත් වෙනවා. බලන්න එමනම් මුළු පොලිය ගණනය කරනවා වාරික ලෙස ගෙවන මුළු මුදලෙන් ගෙවන්න ඉතුරු වුණ ගාන අඩු කරාම වැඩි වුණ ගාන තමයි පොලිය බවට පත් වෙන්නේ. ඒතකොට හිතන්න මෙන්න මෙහෙම රුපියල් 50000යි වටිනාකම 5000ක් මූලිකව ගෙවුවා. තව ගෙවන්න ඉතිරි වෙන්නේ 45000යි. හැබැයි වාරික ලෙස ගෙවනකොට රුපියල් 60000ක් වෙනවා. ඒතර අපි දන්නවා අපි ගෙවන්න ඉතුරු වෙන මුදල 45000යි. හැබැයි වාරික ලෙස ගෙවුවම 60000යි. එහෙනම් වැඩි වෙලා තියෙනවා ගාණක් රුපියල් 15000ක්. අන්නේ වැඩි වුණ ගාණ තමයි පොලිය. ඒක තමයි මේ ගණන කියන්නේ. ගෙවීමට ඉතිරි වෙන මුදල අපි ගණනය කරලා තියෙනවා. වාරික ලෙස ගෙවන ගාණත් අපිට එනවා. එහෙනම් ගෙවන්න ඉතිරි වුණ ගාණට වඩා මෙයාගේ වැඩි වෙනවා යම් මුදලක්. අන්නේ වැඩි වෙන මුදල තමයි මුළු පොලිය බවට පත් වෙන්නේ. ඒ ගන්නවා අපි වාරික ලෙස ගෙවන මුළු මුදලෙන් අඩු කරනවා ගෙවීමට ඉතිරි වුණ මුදල. මුළු පොලිය ගත්තට පස්සේ මාසයක ගණන අපි කලින් වගේමයි සූත්‍රය n බෙදීම 2යි n දඩ 1 මාසයක එක පොලිය. අපි දන්නවා දැන් මුළු පොලිය රුපියල් 5000යි. මාසයක 50කින් මේක ගෙවනවා නම් එක මාසයක ගෙවන ගණනක් කරන්නේ 5000 බෙදනවා 50යි. එහෙනම් මාසයකකට පොලිය ගන්නවා මුළු පොලිය බෙදනවා මාසයක ගන්න නෙමෙයි මුළු පොලිය බෙදනවා මාසයක ගන්න එතකොට එනවා අපිට මාසයකට පොලිය. මාසයකකට පොලිය ගත්තට පස්සේ අපිට පුතේ ගන්න පුළුවන් අපි උඩ දත්තයන් භාවිතා කරලා මාසකදී ගෙවන ණය කොටස. මොකද අපිට ඒක දෙනවා ගන්න. ගෙවන්න ඉතිරි වුණ ගාන මෙන්න ගෙවෙන්න ඉතිරි වුණ ගානන වාරික කීයකින්ද ගෙවන්න ඕනි කියලා අපිට කියනවා. එහෙනම් ගෙවන්න ඉතිරි වුණ ගාන බෙදනවා අපි වාරික ගණනින්. මාසික ගෙවන ණය කොටස එතනින් ගන්න පුළුවන් අපිට. වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න සූත්‍රය මෙන්න මාසයකකට පොලිය බෙදීම මාසක ණය කොටස ගුණ කිරීම 100% ගුණ කිරීම 12. මෙන්න මේ පියවර ටික පුතේ මේ කොටසේදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එහෙමනම් හීනවනශේෂ ක්‍රමයේ ආකාර දෙකයි වාරික එකගේ සීම සහ පොලිය අනුපාතිකය ගණනය කිරීම. වාරික එකගේ සීම අපි සාකච්ඡාව අවසන් කරා. මෙන්න පොලිය අනුපාතිකය මතක තියාගන්න ඕනේ පියවර ටික. මේ සියලු කොටස් ටික ගානේ හදා ගන්න පියවර ගානේ දත්තයන් ටික තියෙනවා. එහෙමනම් බලමු අපි ගැටලුවකින් පුතේ මේක සාකච්ඡාවට ගන්න. මෙන්න ගැටලුව. රුපියල් 40000ක වටිනාකමින් රූපවාහිනී යන්ත්‍රයක් මූලික රුපියල් 10000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 15කදී 2240 බැගින් හීනවන ශේෂ ක්‍රමයට ගෙවීමට ගන්න පුළුවන් වාර්ෂික පොලිය අනුපාතිකය කීයද කියලා අහනවා. මෙන්න බලන්න මේක දත්තයන් ටික මූලික ගෙවීම 10000යි. මෙන්න ගානේ මූලික ගෙවීම 10000යි. ගෙවීමට ඉතිරි වෙන මුදල වටිනාකම 40000යි. ඉස්සරම 10000ක් ගෙවුවනම් ගෙවීමට ඉතිරි වෙනවා 40000යි අඩු වෙනවා 10000. ගෙවීමට ඉතිරි වෙන මුදල වටිනාකමෙන් මූලික ගෙවීම අඩු කරා රුපියල් 30000. වාරික ලෙස ගෙවන මුදල මෙන්න පුතේ මම කිව්වා ඔයගොල්ලෝ දත්තයන් ටික ලැබෙනවා කියලා මේ ඉතිරි වුණ 30000 ඉතිරි වෙන 30000යි අපිට ගෙවන්න. මේ ඉතිරි වෙන 30000ක් ගෙවන්න කියන එයා කොහොමද 2240 ගානේ වාරික 15 තුන. හැබැයි 2240 ඒවා 15 කියන්නේ අපි දන්නවා 30000යි නෙමෙයි. 2240 ඒවා 15 කියන්නේ 33600. ඒ කියන්නේ පුතා මෙන්න මෙතන අපිට ලැබිලා තියෙනවා මෙන්න ගෙවන්න ඉතිරි උනේ 30000යි. හැබැයි වාරික විදිහට අපි ගෙවුවම ගෙවලා තියෙනවා 33600. ඒ කියන්නේ මෙතනදී අපි ගෙවන්න ඉතිරි උන ගානට වඩා වාරික විදිහට ගෙවනකොට වැඩියෙන් ගෙවලා තියෙනවා. ඒ වැඩි උන ගාන තමයි පුතා අපි ගන්නේ මොකක්ද? වැඩි උන ගාන අපි ගන්නවා පොලිය විදිහට. මෙන්න 33600ක් ගෙවුවා. හැබැයි අපි ඇත්තටම ගෙවන්න ඕනේ 30000යි. එමනම් වැඩි උන ගාන රුපියල් 3600 තමයි මුල් පොලිය වෙන්නේ. මාස එකක් ගණන ගණනය කිරීම සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා. n බෙදීම 2යි n ධන 1 වාරික 15 දී ගෙවන්න කිව්වා අපිට. එමනම් 15 බෙදීම 2 15 ධන 1. මෙන්න මේ 3600 ගෙවලා තියෙන අපි ඇත්තටම මාස 15ට නෙමෙයි මාස 120කට. මාස එකක 120කට.
එහෙමනම් අපෙන් මාස එකක ගණන් අපි දන්නවා නම් මේ 3600 ගෙවුවේ මාස එකක 120කදී නම් එක මාස එකකකට ගෙවුණු ගණන් අපි කරන්නේ මොකද්ද? මේ මුළු පොලිය බෙදනවා 120ෙන්. මොකද මේ 3600 ගෙවුවේ මාස එකක 120කදී. එක මාස එකකකට ගෙවුණු පොලිය ගන්න බයි බලන්නේ 3600 බෙදන්න ඕනේ 120ෙන්. එහෙමනම් 3600 120ෙන් බෙදුවා වෙනවා 30. රුපියල් 30යි. මාසක ණය කොටස. ඇත්තටම අපි මේ රුපියල් 30000න් මාස 15කදී මේ ගෙවන්නේ. ඒතර මේ 30000න් එක මාසයකට ගෙවන ප්‍රමාණය කොච්චරද කියලා බලමු. 30000 බෙදන්න ඕනේ 15. මාසයකට ගෙවනවා 30000 15 බෙදුවා රුපියල් 2000. දැන් බලන්න එහෙමනම් අපි අවසානයේ බලමු අපි වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න. අපි කෝ වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න මාස එකකකට පොලිය ඉරෙන් බෙදීම මාසකදී ගෙවන ණය කොටස 30000 15 බෙදුනම මාසයකට ගෙවන ගාන රුපියල් 2000යි ගුණ කිරීම 100ට 100 ගුණ කිරීම 12. මාස එකකකට පොලිය මාසක ණය කොටස ගුණ කිරීම 100ට 100 ගුණ කිරීම 12. එහෙමනම් මේ ගානේ වෙන්න පුතා මේ වාර්ෂිකය හදන්න මේගොල්ලෝ පොලිය ගණනය කරලා තියෙන කීයද වාර්ෂික පොලිය අනුපාතිකයේ 118ක පොලිය අනුපාතිකයට තමයි ගණනය කරලා තියෙන්නේ. ඔන්න අද දවසේදී අපි ওই සාකච්ඡාවට ගත්තේ ඔයගොල්ලෝ ළඟ හීනවන ශේෂ්ඨ ක්‍රමයේ යටතේ ප්‍රතිශත පාඩමේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම ප්‍රතිශත පාඩමේ හීනවන ශේෂ්ඨ ක්‍රමයේ යටතේ එන වාරිකයක අගය සීම සහ පොලිය අනුපාතිකයේ ගණනය කිරීම කියන කොටස් ටික. ඉතින් මම හිතන්නේ අද දවසේ ඔයගොල්ලන්ට සාකච්ඡාවේදී ප්‍රධාන කොටස් දෙක අපි සාකච්ඡාව අවසන් කිරීම කරේ. ඔයගොල්ලන්ට පුළුවන් අපි ලබන සතියේදී මේ පාඩමේ ඉතිරි කොටස් සම්බන්ධ වෙනකොට මේ පාඩමේ අපි අභ්‍යාසයේ තියෙන ගැටලු වලට පිළිතුරු ටික ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඔයගොල්ලෝ නිවසේ සිට ගෙදර ඉඳන් වැඩ කරන මේ කාලය තුලදී ඔයගොල්ලෝ මේ අභ්‍යාසයේ ඉතිරි ගණන් ටික හදලා අවසන් කිරීම කරන්න ඕනි. අපි එතකොට ලබන සතියේ පාඩම ආරම්භ කිරීම කරනකොට ඔයගොල්ලන්ට මේ වගේ පිළිතුරු ටික ලබා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් එතකොට නිවසේ ඉඳන්ම මේ වගේ අඩුපාඩු ටික හදාගන්න. එhmenan දුවේ පිට ඔයගොල්ලෝ ගෙදර ඉඳන් දෙවෙනි වාරයේ පෙළ පොතේ 9 එක අභ්‍යාසය අවසන් කිරීම කරලා තියන්න. අපි ලබන සතියේදී ඔයගොල්ලන්ගේ නැවතත් මේ ආකාරයටම ප්‍රශ්න පාඩමේ වැල් පොලිය සහ කොටස් තුනක් බල කියන කොටස් වලින් නැවතම මුණ ගැහෙනවා. මේ කාලය තුල ඔයගොල්ලෝ නිවසේ සිට ආරක්ෂිතව වැඩ කරගෙන යන්න. මේ නිවාඩු කාලය උපරිම ප්‍රයෝජනට ගන්න. ඒ නාමයේ සාමාර්ථයකට යන්න ඕගොල්ලන්ට මේ කාලය උපරිම ප්‍රයෝජනට අරගෙන නිවසේ ඉඳන් දැඩිව ආරක්ෂිතව තමගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. එහෙමනම් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගීවත් අනාගතයක් හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩ ටික හොඳින් කරගෙන යන්න. ලබන සතියේත් අපි මේ ආකාරයටම පාඩමේ ඉතිරි කොටස් ටිකෙන් මුණ ගැහෙමු. අයිබෝන්.